හරි. ඊළඟට ආරක්ෂාකාරී වැඩබිම් පරිසරයක් ඇති වුණාම තිබෙන වාසි මොනවද කියලාත් කතා කරනවා. ඇයි දැන් මම කීවා වැඩබිමක් වුණාම බොහෝම උවදුරු සහිත මේ තැන. ඒ උවදුරු සහිත තැන විවිධ විදිහේ අනාරක්ෂිත දේවල් වෙන්න පුළුවන්. එහෙම අනාරක්ෂිත දේවල් වුණොත් අපේ වැඩබිම් පරිසරය තුළ අපිට ලොකු බලපෑම් ඇති කරනවා. එහෙම බලපෑම් අවම කරගන්න පුළුවන් ආරක්ෂාකාරී වැඩබිම් පරිසරයක් අපිට ඇති ගන්න පුළුවන්. මොනවද එකක් දෙකක් අපි කිව්වොත්? අපේ මේ වැඩ කරන වැඩබිමේ කිසිම අනතුරක් වෙන්නේ නැත්නම් අපිට අඛණ්ඩව අපේ නිෂ්පාදනය හරි වැඩ කටයුත්ත හරි කරගෙන යන්න බැයිද? කරගෙන යන්න පුළුවන්. එහෙනම් අඛණ්ඩව වැඩ කටයුතු වල නිරත වීමට හැකියවීම. ඒක ඇත්තරම ප්‍රධාන කාරණාවක් වෙනවා ආරක්ෂාකාරී වැඩබිම් පරිසරයක තියෙන වාසියක් විදියට. ප්‍රධානම එක අඛණ්ඩත්වය අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික ආරක්ෂාව අපිට සැලසෙන්නේ නැද්ද? ආරක්ෂාකාරී වැඩබිමක් නිසා. පුද්ගලික ආරක්ෂාව අපිට සැලසෙනවා. ඒ වගේම ඵලදායීතාවය වැඩි වෙන්නේ නැද්ද? ඵලදායීතාවය නිෂ්පාදන ඵලදායීතාවය වැඩි වෙනවා. දේපල පරිස්සම් වෙන්නේ නැද්ද අපි ආරක්ෂාකාරී වැඩබිම් පරිසරයක් පවත්වාගෙන යනවා නම්? අපිට දේපල ටික පරිස්සම් වෙනවා. කාලේ ඉතිරි වීම සිදු වෙන්නේ නැද්ද? අපිට කාලේ ඉතිරි වීමක් සිදු වෙනවා. එතකොට මේ ආදී විදියට ආරක්ෂාකාරී වැඩබිම් පරිසරයක් ඇති කිරීම ගොඩාක් දුරට ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවකයින්ට අයිතිකාරයින්ට හැමෝටම එකම විදියට මං කියවනේ සේව්‍යයන්ටත් සේවකයින්ටත් ඉතාම වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. තවදුරටත් අපි කතා කරොත් අපිට ඒ රාජකාරිය කරන්න කිසි බයක් සැකක් නැති තත්ත්වයක් බවට පත් වෙනවා. හරි? ඉතින් ඒක ඉතාම වැදගත් කාරණාවක්. හරි. අපි ඊළඟ දෙයට යනවා. මම ආරම්භයේ ඉඳන් කතා කරගෙන ආපු දේ උවදුරක් හඳුනාගෙන අවම කර ගැනීමට කටයුතු කිරීම. මාතෘකාව යටතේ අපි උවදුරක් කියන එක සරල විදියකට නිර්වචනය කරන්න යනවා. බලන්න. ජීවිතයට, සෞඛ්‍යයට, දේපලකට හෝ පරිසරයකට. ජීවිතයට, සෞඛ්‍යයට, දේපලකට හෝ පරිසරයකට. තර්ජනය විය හැකි තත්ත්වයක්. තර්ජනය විය හැකි තත්ත්වයක්. මේ වචනේ නම් හරියට තේරුම් ගන්න. මොකද සමහර කට්ටිය උවදුරක් කියපුවාම අනතුරු නිර්වචනය කරන්න යනවා. එහෙම ගියොත් වැරදි මේක ඈ. ජීවිතයට, සෞඛ්‍යයට, දේපලට හෝ පරිසරයට තර්ජනය විය හැකි තත්ත්වයක් තමයි අපි උවදුරක් ලෙස සරලව නිර්වචනය කරන්නේ. හරි? උවදුරක් ලෙස අපිට සරලව නිර්වචනය කරන්න වෙන්නේ අන්න ඒ විදිහට තමයි. මොකද්ද? ඔයාලත් කියන්න බලන්න ඒක ආපහු. ජීවිතයට, සෞඛ්‍යයට, දේපලකට හෝ පරිසරයකට තර්ජනය විය හැකි තත්ත්වයක්. හරි? තර්ජනය විය හැකි තත්ත්වයක්. කෙනෙක් කියන අනතුරක් කියලා. එහෙම අනතුරු එහෙම කියලා කියන්න එපා. උවදුරක් කියන්නේ අනතුරක් නෙමෙයි කියලා මම ඔයාලට දැන් ඉස්සර කතා කරපු උවදුර වලින් පැහැදිලි කරානේ. හරිද? අනතුර වෙන්න තව ඉස්සරහට යන්න ඕනේ. මේ කතා කරන්නේ උවදුර. එහෙනම් තර්ජනය විය හැකි ඕනෑම තත්ත්වයක් තමයි උවදුරක් ලෙස සරලව නිර්වචනය කරන්නේ. මම මේ වෙලාවෙම තවදුරටත් ඔයාලට පැහැදිලි කරනවා. මේ උවදුරු කියන ඒවා තියෙන්නේ ගොඩාක් වෙලාවට නිදොස් තත්ත්වේ, නිදෝප තත්ත්වේ. නිකන් නිදාගෙන වගේ. ඇහැරලා නෑ ඒවා. උවදුරු ඕන එකක් තියෙන්නේ නිදෝප තත්ත්වේ. එහෙම නිදෝප තත්ත්වයේ තියෙනකොට ඒක හානියක් වෙන්නේ නැහැ. ඒක බොහොම හොඳයි. එහෙම නිදෝප තත්ත්වෙම තමයි ජීවිත කාලයටම තියෙන්න ඕනේ. ඒතකොට කාටවත් උවදුරේ හානියක් ඇති කරලා නැහැ. බැරි වෙලාවත් මේ නිදෝප තත්ත්වයේ තියෙන එක ක්‍රියාත්මක වුණොත් මොනවා හරි
ප්‍රශ්නයක් ඉඳලා. අපි කියනවා ක්‍රියාත්මක වෙනවට භව්‍යතාවයක් කියලා. උවදුරක් සමග උවදුරක් කියන එක ක්‍රියාත්මක වෙනවා. භව්‍යතාවය. උවදුරක් ක්‍රියාත්මක වූ සැනින් අන්න අපිට අවදානමක් කියන එකක් එනවා. අපිට එනවා මොකද්ද? අවදානමක්. අවදානම කියන්නේ ඒතර අනතුරක්ද? නෑ, තාම අනතුරුන් නෑ. දැන් මං කියන්නේ මෙහෙම. වාහනයක් එනවා බලා මං කහිරෙන් පාර මාරු වෙනවා. උවදුර තිබ්බා භව්‍යතාවය. කහිරෙන් මාරු වෙනවා කියලා. කහිරෙන් මාරු වෙනවා. උවදුර. භව්‍යතාවය කියන්නේ වාහනේ එනවා දැක මම මාරු වෙනවා. ක්‍රියාත්මක කළා. අවදානම මොකද්ද? වාහනේ ළඟටම ආවා. හැප්පුණා තාන් එතන අනතුරක් වෙනවා. හැප්පිලා වැටිලා මම මොනවා හරි මට තුවාලයක් වුණා නම් අනතුරක්. බැරි වෙලාවත් නූලෙන් බේරලා මාත් බේරලා වාහනේත් බේරලා ගියා නම් මොකද වෙන්නේ? අවදානමින් නතර වෙනවා. අවදානම අනතුරක් දක්වා යන්නේ නැහැ. හරිද? එහෙනම් මේ වචන පෙළ ගැස්ම පිළිවෙල අවබෝධයෙන් තේරුම් ගන්න. ඔයාලා විභාගයට අනතුරු හැවොත් අනතුරු ලියන්න. හරිද? අවදානම හැවොත් අවදානම ලියන්න. වැඩිපුරම උවදුරු අහන්නේ. එනවා උවදුරු ලියන්න. හරිද? හරි අදහසකින් මේක තේරුම් ගන්න. හරිද? උවදුරක් ක්‍රියාත්මක වූ විට හදිසි තත්වයක් ඇති වේ. උවදුර දන භව්‍යතාවයේ සමානයි අවදානම කියලා අපිට කියන්න පුළුවන්. ඔයාලට මේ උවදුර කියන කාරණාව දැන් හොඳට පැහැදිලිද පුතාලා? තේරුණාද? මොනවා හරි තව ගැටලුවක් තියෙනවද? ඔයාලගේ අදහස මොකද? පැහැදිලිද? තේරෙනවද කියන කතාව? පැහැදිලි. උවදුරු හඳුනාගෙන අවම කර ගැනීමට කටයුතු කිරීම. උවදුරු ඇතිවිය හැකි තත්ත්ව දෙකකි. දැන් අපි ඊළඟට යන්නේ උවදුර අඳුර ගන්නවා උවදුරක් කියන එකක්. ඕන කෙනෙකුට දැන් උවදුරු කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ උවදුර හඳුනාගෙන ඒක අවම කරන්න අපි කටයුතු කරන්න ඕන. උවදුරක් හඳුනාගත්තා නම් ඒක අවම කරන්න කටයුතු කරන්න. ඒ කටයුතු කිරීම කරන්න යනකොට උවදුරු ඇති වෙන්න පුළුවන් තත්ත්ව දෙකක් තියෙනවා අපිට. එකක් තමයි එදිනෙදා කටයුතු වලදී මූණ පාන උවදුරු. දැන් අපි තුමු දත් මදිනවා. දත් මදිනවා කියන්නේ උවදුරක්. අවදානම මොකද්ද? දත් මදිනකොට දත් බුරුසුව ගිහිල්ලා කටේ පැටලෙනවා. තොල්ලේ වැදිනවා, තල්ලේ වදිනවා. මම දන්නේ නැහැ. මොනවා හරි කියන්න පුළුවන් නේ ඇතුලේ. එතකොට මොකක්ද උනේ? අන්න අවදානමක් වුණා. තල්ලේ වැදිලා ඒක කිසිම ගැටලුවක් නැතුව එතනින්ම ඉවර වුණා නම් අවදානමෙන් ඉවරයි, අනතුරක් උන්නේ නැහැ. බැරි වෙලා තල්ලේ වැදිලා හරි උඩු ඇඳේ වැදිලා හරි දතක් හැදෙනවා. විදුරු මහ තුවාල වෙනවා. අන්න අනතුරක් වෙලා තමයි උවදුර නතර වුනේ. පැහැදිලි? එහෙනම් එහෙම උවදුරු වෙන්න පුළුවන් නම් ඒක අවම කරගන්න අපි ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. එහෙම උවදුරු ඇති වෙන තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තමයි එදිනෙදා කටයුතු වලදී මූණ පාන උවදුරු. මම ඒකත් ඔයාලට පැහැදිලිව කිව්වා. හැබැයි මේ එදිනෙදා කටයුතු වලදී මූණ පාන උවදුරු නම් ගොඩාක් වෙලාවට නිදෝප තත්ත්වෙම තියාගන්න පුළුවන් හේතුව අප වටපිටාවේ අපගේ දෙමාපියෝ, ගුරුවරු, නෑදෑයෝ, සහෝදරයෝ, යාළුවෝ, එළියෝ හැමෝම ඉන්නවා. හරිද? එතකොට ඒ ඈත් එක්ක කටයුතු කරන හින්දා කවුරුත් අපි අනතුරකටපත් කරන්න අදහසක් නැති හින්දා ඒ කවුරුවත් ගාව මොකද එදිනෙදා කටයුතු වලදී අපි මුහුණ පාන උවදුරු තිබ්බත් ඒවා නිදෝප තත්ත්වේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙනවා කොහොම අහඹු ලෙස. එහෙම ක්‍රියාත්මක වුණොත් ඉතින් අපිට අනතුරක් වෙලා තමයි ගොඩක් වෙලාවට නතර වෙන්නේ. දෙවෙනි උවදුරු ඇතිවිය හැකි තත්ත්වය තමයි වැඩබිම් පරිසරවලදී මුහුණ පාන උවදුරු. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලා ඉස්කෝලේ එනවා ඒක එදිනෙදා කටයුත්ත. හැබැයි ඉස්කෝලේ ඇවිල්ලා ඔයාලා යාන්ත්‍රික ලැබ් එකේ වැඩ කරන්න යනවා, විදුලිය හා ඉලෙක්ට්‍රොනික ලැබ් එකේ වැඩ කරන්න යනවා, සිවිල් තාක්ෂණ ලැබ් එකේ වැඩ කරන්න යනවා. අන්න දැන් ඔයාලා ඒ වැඩ කරනවා කියලා කියන්නේ එදිනෙදා ජීවිතයෙන් පොඩ්ඩක් පරිබාහිර වෙලා වැඩබිම් පරිසරයකට යොමු වෙනවා. ඒ ලැබ් එක ඇතුලේ ක්‍රියාකාරීත්වය ටිකක් වැඩබිම් පරිසරයකට හුරුයි. හොඳටම නෙමේ තරමක්. එහෙනම් අන්නේ වැඩබිම් පරිසරයකදී ඔයාලා වැඩ කටයුතු කරනකොට ඔයාලට කීයටක් දීලා කපන්න දෙනකොට තුවාල කරගන්න නැතුව ඒක කරන්න කීයටෙන් කපනවා කියන එක උවදුරක්. හරිද? නියනෙන් කපනවා කියන එක උවදුරක්.
ජිග්සෝ එකෙන් කපනවා කියන එක උවදුරක්. සිදුරක් විදිනවා කියන්නේ උවදුරක්. හරි. එතකොට වැඩබිම් පරිසරයේදී අපි මේ යන්ත්‍ර සූත්‍රات එක්ක හැප්පෙනකොට ඒක පොඩ්ඩක් පරිසරයේ දැන් ඕව වෙනස් වුණා පුතාලගේ. එතකොට මොකද වෙන්නේ? ආන් අපිට උවදුර ක්‍රියාත්මක වෙලා අවදානමක් වීමේ හැකියාව ගොඩක් වැඩි. අවදානම නැවතත් අනතුරක් වීමට තියෙන හැකියාවකුත් තියෙනවා. හරිද? එහෙනම් දැන් මෙතනදී ආරම්භයේදීම කියන්නේ උවදුර ඇති විය හැකි තත්ත්ව දෙකයි. ඒ තමයි එදිනදා කටයුතු වලට මුහුණ පාන උවදුරු සහ වැඩබිම් පරිසරයේදී අපි කතා කරන උවදුරු. දැන් ඔයාලා සියලු දෙනාටම මම චූටි එක්සර්සයිස් එකක් දෙනවා. පොඩි එකක්. හරි? උවදුරු වර්ග ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒක මම තව පොඩ්ඩකින් කතා කරන්නම්. හරි? උවදුරු පහ ගානේ එක්කෙනා සටහන් කරගන්න. උවදුරු පහ ගානේ. මට ඒ ටික කියන්න ඕනේ ඊළඟට. උවදුරු පහ ගානේ පොඩි සටහනක් දාගන්න කරා. හරිද ලීවද කට්ටිය? ලීව නේද? ඔව් සර්. කියන්න බලන්න. යන්ත්‍රයක් ක්‍රියා කරවීම, බොහොම හරි. ක්‍රීඩාවක නිරත වීම, හරි. පාලමක් මතින් ගමන් කිරීම, හරි. ගසක නැගීම, හරි. ගංගාවක පිහිනීම, හරි. අනිත් කට්ටිය අනිත් අය කියන්නේ රෝග සෑදීම. මොනවා පුතේ පැහැදිලි නැහැ. රෝග සෑදීම. රෝග සෑදීම නේද? ඔව්. රෝග සෑදීම කියන එක උවදුරක් වෙන්නේ නැහැ. ඒ මොකද්ද ඒ? ක්‍රියාවන් ලියන්න ඕනේ. ඒක නෑ. වෙන එකක් කියන්න. ඒක වැරදි. උස් වහලයකට නැගීම. ඒක හරි. ගම් වතුර පැමිණීම. ගම් වතුර පැමිණීම හරි. ඒක ස්වභාවික වෙන උවදුරක්. අපි මිනිස් ක්‍රියාකාරකමුත් එක්ක ලින්ක් වෙලා දාමුද? හරි. ක්‍රීඩාවල නිරත වීම. හරි. ගමනක් යෑම. හරි. අඩුපාඩු හදන්න. කවිඳු. ඒ වාහනයක් එළවීම හරි. එළවීම හරි. පාරේ ගමන් කිරීම හරි. ජලයේ පීනීම හරි. තුනයි දීවේ අපුච්චේ පුතේ. දැන් ඔයාලා අකුරු ලියනවා කියන එක උවදුරක් නෙමෙයිද? පෑනක් අරගෙන අකුරක් ලියනවා කියන්නේ. පොතක් පෙරලනවා කියන එක උවදුරක් නෙමෙයිද? අපි කෑම කනවා කියන එක උවදුරක් නෙමෙයිද? වතුර බොනවා කියන එක උවදුරක් නෙමෙයිද? නිදා ගන්නවා කියන එක උවදුරක් නෙමෙයිද? මේ බලන්නකෝ. නිර්වචනය කියනවා. ජීවිතේට සෞඛ්‍යයට ජීවිතයට කියපම තමන්ට සෞඛ්‍යයට සෞඛ්‍යය කියන්නේ තමන් ජීවත් වෙන පරිසරයේ ඉන්න අනිත් අයටත් එක්ක දීපලකට අපි මොන හරි ද්‍රව්‍යයකට පාවිච්චි කරන දෙයක් වුණත් වෙන්න පුළුවන්. ඕ පරිසරයට අපට වටපිටාවට තර්ජනයේ විය හැකි තත්ත්වයක්. තර්ජනයේ විය හැකි තත්ත්වයක්. උවදුරක් ලෙස නිර්වචනය වේ. ඉතින් පුතේ උවදුරු කියන එක ඔයාට ඔහොම තුනකින් අතර ගන්න පුළුවන් එකක් නෙමෙයි. අනන්ත සංඛ්‍යාවක් අපිට කියන්න පුළුවන්. හරි? බොහෝ සංඛ්‍යාවක් අපිට කියන්න පුළුවන්. හරි? නිර්වචනයට මං ගිහිලා ආපහු පෙන්නුවේ ඕන තරම් උවදුරු තියෙනවා. හැමදේම උවදුරක් පුතා. තේ එකක් බොනවා කිව්වත් උවදුරක්. හරි? ඒකටයි කියන්නේ. හරි. උවදුරු හරියට අඳුර ගන්න ඕනේ. තාමත් ඒක තේරෙනවා මදිද? උවදුරු කියන ඒවා තාම පැහැදිලි මදිද? මට නම් නෑ සර්. පැහැදිලි නෑ? පැහැදිලි සර්. පැහැදිලි. නෑ අවුල නෑ. නෑ අවුල නෑ.
කාට හරි ගැටලුවක් තියෙනවා නම් මම යන ගමන් මහන්න ඕනේ. ඉස්සරහට ගිහින් ආපහු එන්න බෑ ඈ. ඒ හින්දා කියන්නේ. හරි. හරි. ඊළඟට බලමු දැන් අර උවදුරු වර්ගීකරණයක් වෙනවා පුතේ. මෙතනින් එහාට. ඒකත් මම දැන් පැහැදිලි කරලා දෙන්න යන්නේ. උවදුරු කාණ්ඩ. හරිද? මේ ගොඩක් වෙලාවට අපි එදිනදා ජීවිතේ වෙනකොට උවදුරු හරි අපි කියපුවා වැඩබිම් පරිසරයේ සිදුවන උවදුරු හරි මොන උවදුරක් හරි වෙන්න පුළුවන්. හරිද? ඒ ඕන උවදුරක් මේ දැන් අපි මම කතා කරන්න යන කාණ්ඩ වලින් එකට උවදුරු හඳුනා ගැනීම හා වළක්වා ගැනීමේ පහසුව තකා උවදුරු කාණ්ඩ කරයි. පළවෙනි උවදුරු කාණ්ඩය තමා භෞතික උවදුරු. භෞතික උවදුරු. දෙවෙනි උවදුරු කාණ්ඩය තමා ජීව විද්‍යාත්මක උවදුරු. තුන්වෙනි උවදුරු කාණ්ඩය තමා රසායනික උවදුරු. හතරවෙනි උවදුරු කාණ්ඩයේ විදියට ශ්‍රමතා උවදුරු හඳුන්වලා දෙනවා. පහ මනෝවිද්‍යාත්මක උවදුරු. මොනවද උවදුරු කාණ්ඩ වර්ග පහ කියන්නකෝ ඔයාලා කටහුරු වෙන්න. මේක තේරෙන්නේ නැති වෙන්න. මම පැහැදිලි කරන්නම් පස්සේ. මොනවද උවදුරු වර්ග පහ? මොනවද? භෞතික උවදුරු, ඔව්. ජීව විද්‍යාත්මක උවදුරු, ඔව්. රසායනික උවදුරු, ඔව්. ශ්‍රමතා. ශ්‍රමතා උවදුරු, ඔව්. මනෝවිද්‍යාත්මක උවදුරු. එහෙනම් ඒ උවදුරු කාණ්ඩ පහක් අපි කතා කරනවා. මේ තියෙන්නේ පුතේ භෞතික උවදුරු. අපි එක එක ගැන අය වෙන වෙනම කතා කරමු. දැන් භෞතික උවදුරු විවිධ විදිහට අපිට කතා කරන්න පුළුවන්. බලන්නකො මේකේ කියලා තියෙනවා. අපි කියනවා උවදුර කියන එකේ පුතේ ඉංග්‍රීසි වචනේ මට කලින් කියලා නමත කුරා hazard. මොකද්ද? උවදුරක් කියන්නේ hazard එකක්. මොකද්ද උවදුරක් කියන්නේ? කෝ ඉංග්‍රීසි වචනේ සමහර කෙනෙකුට ලේසි. ඒකයි මම කියන්නේ. hazard. ඉංග්‍රීසි වචනේ පැහැදිලි වුණාද? උවදුරු අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ hazard වලින්. ඒතර උවදුරු ක්‍රියාත්මක වුණාම අවදානමක් ගන්නවා. අවදානම අපි කොහොමද කියන්නේ? risk. මොකද්ද? risk. risk risk. risk එකේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් අනතුර. accident. 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 එතකොට උවදුර අවදානම අනතුර කියන්නේ වචන තුනක්. තේරෙනවද මයි පුතාලට? පැහැදිලිද? ඉංග්‍රීසි වචනේත් මම කියලා ගියේ hazard, risk, accident. හරි. ළමයිට තේරෙනවද? ඔයාලට තේරෙනවද? හරි. ඔව්. දැන් ඔය ඉංග්‍රීසි වචනේ එහෙම මම කිව්වේ දැන් ඔයාලට ඕනනම් අන්තර්ජාලයේම ඔය වචන ඕනනම් සර්ච් කරලා ගන්න. ඔය කියන්නේ මොකද්ද ගැටලුවද? ආන්න ප්‍රශ්නයක් තියෙනවද? හරි. එහෙනම් දැන් ඊළඟට මම කතා කරනවා භෞතික උවදුරු ගැන. මොනවා ගැනද? භෞතික උවදුරු. හරි. පුතේ භෞතික උවදුරු ගැන අපි කතා කරමු. ඉහළ උෂ්ණත්ව අධිශබ්ද තරංග, ඉහළ පීඩන හා අවපීඩන, විකිරණශීලී ද්‍රව්‍ය, පරිසරයේ ආර්ද්‍රතාව ආදී හේතු නිසාද ශ්‍රමිකයාට කාර්යයට හා පරිසරයට හානි සිදුවීම හා අනතුරු සිදුවීමට ඉඩ ප්‍රස්ථා ඇත. උෂ්ණත්වය වැඩි වුණොත්, අධික ශබ්ද තරංගයක් තිබ්බොත්, පීඩනය අඩු වැඩි වුණොත්,
විකිරණශීලී ද්‍රව්‍ය තිබ්බොත් මෙන්න මේ කියන ඕන එක මොකද වෙන්න පුළුවන්? පුජ්‍යලයට උවදුරු ඇති කරනවා. චර්ම රෝග, බිහිරි බව, අක්ෂයාබාධ, ශාරීරික වෙනත් දුර්වලතා ඇති කිරීම වැළැක්වීම සඳහා කාර්යීය තුෂ්‍යමිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයේ රැකෙනසේ භෞතික සාධකවලට ලක්වීම පාලනය කළ යුතුයි. වැඩ කරන මිනිස්සු අර ඉස්සර තියෙන දේවල් වලට මුහුණ දුන්නොත් එහෙම නැත්නම් ඒවට निराවරණය වුණොත් චර්ම රෝග, බිහිරි බව, අක්ෂයාබාධ, ශරීරයේ වෙනත් දුබලතා ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙනවා කියන්නේ ඒක ක්‍රියාත්මක වෙලා අනතුරක් බවට පත් වෙලා. හරිද? අනතුරක් බවට පත් වෙලා. එතකොට අන්නේ අනතුරු එහෙම ඇති වුණොත් ඒක ගොඩක් වෙලාවට එයාගේ ජීවිතේට එහෙම නැත්නම් එයාගේ සමහර විට පවුලේ උදවියට එහෙම හැම කෙනෙකුටම යම් හානිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. චර්ම රෝගයක් ඇති වුණොත්, බිහිරි බවක් ඇති වුණොත්, අක්ෂයාබාධයක් ඇති වුණොත්, පුජ්‍යලයට වගේම පුජ්‍යලයාගෙන් යැපෙන්නන්ට උනත් ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන භෞතික උවදුරු ඇතිවීම අපි වළක්වා ගන්න ඕනේ. මේ සඳහා ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙන ඇඳුම්, අක්ෂි ආරක්ෂණ, කන් ආරක්ෂණ, උපකරණ පැළඳීමට පහසුකම් ලබා දී ඒවට හුරු කර ගැනීම මගින් ඇතිවිය හැකි පුජ්‍යල හානි වළක්වා ගත හැකියි. මොකද වෙන්නේ? භෞතික උවදුරු අපි දැන් කීවා උඩ තිබ්බේවා. ඒව නිසා ඇති වෙන්න පුළුවන් අනතුරු ගැන අපි කීවා. ඒ වගේම මම ඊළඟට කීවා ඒ අනතුරු වලින් ආරක්ෂාව සැලසීම සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. එතකොට මෙන්න මේ විදිහේ අපි භෞතික උවදුරු සඳහා භෞතික උවදුරු ඇතිවීම වැළැක්වීමට කටයුතු කරනවා. තවදුරටත් කියනවා කාර්ය පරිශ්‍රයේ උෂ්ණත්වයේ ඉහළ ගොස් ජ්වලනාංකයේ ළඟා වූ විට අවට ඇති දහන පෝෂක ද්‍රව්‍ය ගිනි ගැනීමට ලක් විය හැකි වීමද අනතුරුදායක ඇතිවන අනතුරුදායක තත්ත්වයකි. මේ නිසා පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට අවශ්‍යයි. දැන් අපි කියවනේ මේ උවදුරු ගොඩක් වෙලාවට දිනදා ජීවිතයට වඩා එහා ගියපු. එහෙම නැත්නම් අපි කතා කරන්නේ කර්මාන්ත ශාලාවක උවදුරු. දැන් අද කාලේ නම් මේක අපේ ගෙදර කුස්සියකටත් ඇවිල්ලා. නේද? බෝම්බ පුපුරනවා වගේ ගෑස් ටැංකි පුපුරන්න අරගෙන ඉතින් එතකොට අපේ ගේ දොරෙත් දිනදා ජීවිතයේත් අපිට පාලනය කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ භෞතික උවදුරු. අද මේ වර්තමානයේ අද දවසේ. හරිද? නමුත් අපි මේ බහුලවම කතා කරන්නේ ඉන්ඩස්ට්‍රියල් එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක කතන්දරයක් එක්ක. කර්මාන්ත ශාලාවක පරිසරයේ ගොඩාක් ප්‍රශ්නේ. යම්ත සූත්‍ර වැඩ කරනවා. තාපය ගොඩාක් ජනනය වෙනවා. එහෙම ජනනය වෙන තැනක බැරි වෙලාවත් අපි තාම ඉක්මනින් ගිනි ගන්නා සුළු පෙට්‍රල් වගේ දෙයක්, එහෙම නැත්නම් ටිනර් වගේ දෙයක්, ඒ වගේ දේවල් උදාහරණ විදිහට මම කිව්වේ. විශේෂයෙන්ම සැනිටයිසර් පවා සැනිටයිසර් පවා. ඒ වගේ තැනක තියලා තිබ්බොත් වහා ගිනි ඇවිලෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ තැන්වල උෂ්ණත්වයේ ඉහළ යාම පාලනය කිරීමත් භෞතික උවදුරු වැළැක්වීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. පුජ්‍යලයන්ගේ යහපත් ශ්‍රවණතාවයන්ට හානි කරන ශබ්ද සීමාවන් පාලනය කිරීමද කාර්ය පරිශ්‍රයේ අත්‍යවශ්‍ය සාධකයක් වේ. මේ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ක්‍රමශිල්ප උපයෝග කරගෙන හානි වී හැකි අවස්ථා දුරලිය යුතුයි. දැන් මේ පුජ්‍යලයෝ කර්මාන්ත ශාලාවක වැඩ කරනකොට ඔයාලට අත්දැකීම් තියෙනවද නැද්ද කියන මම දන්නේ නැහැ. ඔයාලා බැරි වෙලාවත් කර්මාන්ත ශාලාවක ෆීල්ඩ් විසිට් එකකට වයි ගියොත් එහෙම අපි සාමාන්‍ය පරිසරයෙන් ඉඳන් ගියේ කර්මාන්ත ශාලාවක් ඇතුළට යනකොට අපිට කම්බීරි වෙන්න තරම් සද්දේ. ඇයි අපිට ඒක හරිය නුහුරුයි. මහා විශාල ශබ්දයක් ഘോഷාවක් ඇහෙන්න පටන් ගන්නවා. එතකොට මේ ශබ්දය සමහර විට අපගේ ශ්‍රව්‍ය කලාපයෙන් එහා පැත්තට ගියොත් කන් අඩි පුපුරන්න වගේ තරම් වුණත් වෙන්න පුළුවන්. එහෙනම් කර්මාන්ත ශාලාවල ගොඩාක් වෙලාවට ඒ ශබ්දය අවම කිරීම සඳහා සවුන්ඩ් ප්‍රූෆ් ඒ කියන්නේ එකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. සමහර විට පේන්ට් එක පවා බිත්ති රෆ් එකට හැදීම පවා ඒ කියන්නේ ආපහු පරාවර්තනය කරලා ශබ්ද තරංගය එන්නේ නැතුව අවශෝෂණය වෙන ආකාරයට පරිසරය ඇති කිරීම සිදු කරනවා. හරිද? ඒ වගේ කාර්යයන් කරලා භෞතික උවදුරු ඇති වෙන්න තියෙන අවස්ථා අවම කරවීමක් සිද්ධ කරනවා කර්මාන්ත පරිසරය.
එසේම ඉතා ඉහළ ශබ්ද තරංග ඇතිවීම කම්පන හේතුවෙන් යන්ත්‍ර හා ගොඩනැගිලි දෙදරීම යන්ත්‍ර කොටස් වෙන්වීම වැනි ආපදා ඇතිවීම හැකියාව ඇත. යන්ත්‍ර වලින් ඇතිවන කම්පන වළක්වා ගැනීම සඳහා රබර් කොට්ට හා රබර් කාබට් යෙදුණු දුනු මත තබා ස්ථාවරව හොඳින් හිර කර යන්ත්‍ර සවි කිරීම සිදු කරයි. තවත් වෙන දෙයක් තමයි මහා විශාල යන්ත්‍ර සූත්‍ර මෝටර දාලා මේවට එක එක දේවල් දාලා අම්බරණ කොට අර එහෙම මොකද වෙන්නේ? මහා විශාල කම්පනයක් එනවා, ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒක ගොඩක් වෙලාවට සමහරට පොළව ඉරිතලන්න හේතු වෙනවා. යන්ත්‍ර කොටස් කඩාගෙන යන්න හේතු වෙනවා. ඒ වගේ තැන්වලදී මොකද කරන්නේ? ඒවා අවම කිරීම සඳහා ගොඩක් වෙලාවට රබර් වගේ දෙයක්, එහෙම නැත්නම් අපි ඔය කියන ස්වීකාර්ය දෙයක්, ප්‍රත්‍යස්ථාවට ලක්වන දෙයක්, මැටීරියල් එකක් භාවිතා කරමින් ඒ ස්ථාන අපි සවිව සකස් කරනවා. හරිද? ඉතින් ඒවත් භෞතික උදුරු වලින් හානියක් කිරීම. භෞතික උදුරු තියෙනවා, කොහොමද තියෙනවා. අපි උදුරු කියන එක තියෙනවා කියවනේ. ඒකෙන් ක්‍රියාත්මක වෙලා අනතුරක් වීමට තියෙන සම්භාවිතාවය අවම කරන්න තමයි මේ වගේ ක්‍රියාමාර්ග ගන්න. හරි. භෞතික උදුරු කියන කාරණාව මම හිතනවා දැන් ඔයාලට ඉතා හොඳින්ම පැහැදිලි වෙන්න ඇති කියලා. භෞතික උදුරු හා සම්බන්ධව ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තියෙනවද පුතේ භෞතික උදුරු හඳුනාගත්තද? භෞතික උදුරු වෙන්න පුළුවන් විදිහ, වළක්වා ගන්න විදිහ ඒ සේරම මම කීවා. පුතාලට ගැටලුවක් තියනවාද? අහන්න පුළුවන්. නෑ සර්. හරි. ඊළඟට මම කතා කරනවා ජීව විද්‍යාත්මක උදුරු ගැන. හරිද? බයොලොජිකල් හැසාඩ්. ජෛව ක්‍රියාකාරීන් නිසා සිදුවිය හැකි හානි හා ඒවා වළක්වා ගැනීම තමයි මෙන්න මේ කියන ජීව විද්‍යාත්මක උදුරු යටතේ කතා කරන්නේ. ශරීර සෞඛ්‍යයට හිතකර වෛරස්, බැක්ටීරියා, දිලීර ආදී ශුද්ධ ජීවීන්ද ශරීරගත වීම නිසා රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිවන අතර සමහර විට එම රෝගී තත්ත්ව බරපතල වීමට ඉඩ ඇත. මේ දවස්වල තියෙන ඇත්තටම ජීව විද්‍යාත්මක උදුරන්නේ කොරෝනා කියන්නේ වෛරසයක් නේද? ශරීර සෞඛ්‍යයට හානිකර වෛරස්, බැක්ටීරියා වෙන්න පුළුවන්, දිලීර වෙන්න පුළුවන්. දැන් අපි කොලරාව වගේ කියන්නේ බැක්ටීරියාවක් කියනවා නේද? දිලීර වර්ග. හරිද? පිළිකා එහෙම ඇතිවෙන්නේ විවිධ දිලීර වර්ග නිසා. ඉතින් මේ වගේ දේවල් සුද්ධ ජීවීන් ශරීරගත වෙලා අපිට විවිධ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට ජීව විද්‍යාත්මක උදුරු කියලා කියන්නේ මේවා ශරීරගත වීම මේවා පරිසරයේ තියෙන්න පුළුවන්. දැන් අපි ඉන්නේ උදුරු සහිත පරිසරයේ. ඉස්කෝලේ ඉන්නේ. කොරෝනා උදුරක් සහිත පරිසරයකට නෙමෙයිද අපි එන්නේ. ගෙදරින් එළියට බහපු ගමන් උදුර තියෙනවා. කොරෝනා අයින් කරලාද අපි එන්නේ නෑනේ. එහෙනම් ඒක තියෙනවා, උදුර තියෙනවා. හරිද? කොරෝනා උදුරේ අපි ජීවත් වෙන්නේ. හැබැයි බැරි වෙලාවත් අපි ආශ්‍රිතයෙක් වුණොත් මොකද වෙන්නේ? අවදානමකට ගියා. කොරෝනාව ක්‍රියාත්මක වුණා. බැරි වෙලාවත් ඒ වෛරසයක් අපේ ඇඟට ආශ්‍රයෙන් ඇතුල් වුණා නම් අන්න අපිට මොකද්ද වෙන්නේ? අනතුර සිද්ධ වෙනවා. හරිද? අනතුර තමයි කොරෝනා අපිට වැළඳෙනවා. හරිද? එහෙනම් ජීව විද්‍යාත්මක උදුරක් කියන හොඳ උදාහරණය වර්තමාන විදිහට කොරෝනා. හරිද? ඊට අමතරව මම එකක් දෙකක් කිව්වා. එසේම කාර්ය පරිශ්‍රයේ වැඩි දෙනෙකුට එවැනි රෝගී තත්ත්වයක් ඇතිවීමටද හැකියාව ඇත. දැන් කොරෝනා කියන එකම අපි දන්නවනේ කාර්ය පරිශ්‍රය කියලා දෙයක් නැහැ නේද? මුළු ලෝකෙම දැන් අද වෙලාගෙන තියෙන්නේ මේ වසංගතයට. හරිද? ඒක හොඳම උදාහරණයක්. සෙම්ප්‍රතිස්යාව පාචනය, කොලරාව, සෙංගමාලය, ඩෙන්ගු, ජලබීතිකාව, කොරෝනා මොකක්ද දාමු අපි? ආදී සහ තවත් රෝග වර්ග ඇතිවීම නිසා පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා කාර්ය සඵලතාවය හා ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි මෙම කාරණාව තදින්ම බලපායි. ඉතින් ඒකට උදාහරණ අදම තියෙනවානේ. ඔයාලගේ ඉගෙනීම කොච්චර කඩාකප්පල් වුණාද මේ කොරෝනා කියන වෛරසෙත් එක්ක. මේක ජීව විද්‍යාත්මක උදුරක්. මේකේ මොකද මේ නිසා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සහිත පරිසරයක්, පිරිසිදු ආහාර පාන, හොඳ වාතාශ්‍රය, සනීපාරක්ෂක උපකරණ සැපීම යන ඒවා විශේෂ කර දැක්විය යුතුයි. දැන් එහෙම ජීව විද්‍යාත්මක උදුරක් තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? අපි කියනවා ඔයාලට යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරන්න. මීටරේ දුරින් ඉන්න. අනිත් අයත් එක්ක එකතු වෙන්න එපා. හරිද? කන බොනකොට තනි තනියම කටයුතු කරන්න. මුඛවාඩම් පළදින්න. නිතරම අත සෝදන්න. මේ ආදී නොකී කොච්චර දේවල් කියනවාද? ඔයාලා කරනවද නැද්ද කියන එක ගැටලුවක්. හරිද? එහෙම ජීව විද්‍යාත්මක උදුරු සඳහා අපි ඒවයි කටයුතු කරන්න ඕනේ. එසේම වැඩබිම තුල අපහසුතාවයකින් තොරව ගමන් කළ හැකි මාර්ග පෙන්වා තිබීමද ජීව විද්‍යාත්මක උදුරු සඳහා අපිට ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් මේ වගේ උදුරක් තියෙන තත්වයක නම් අපි එහෙම උදුරු නැති කලාප හරි මොන හරි එහෙම වෙන් කරලා තියෙනවා නම් එහෙම හොඳයි කියන කතාවයි මේ කියන්නේ. එහෙම නැතු එහෙම වෙන් කරනවා කියන කතාවක්ම නෙමෙයි. හරි? ඒතකොට ඔන්න ඔය වගේ දේවල් ජීව විද්‍යාත්මක උදුරු විදියට ඒක සම්බන්ධව
කතා කරන්න තියෙනවා. ජීව විද්‍යාත්මක උදුරු කියන ඒවා තේරෙනවද? ඒක නම් අද කාලෝචිතින්ද ඒක එච්චර අමාරු නැතුව ඇති. ජීව විද්‍යාත්මක උදුරු පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. විශේෂයෙන් ඊට පස්සේ රසායනික උදුරු ගැන කතා කරමු. විශේෂයෙන්ම එක්ස්රේ යන්ත්‍ර ක්‍රියා කරන්නන් විකරණශීලී මූලද්‍රව්‍ය ආශ්‍රිත පරීක්ෂණ හා නිෂ්පාදන කටයුතු කරන්නන් විවිධ වායු වර්ග භාවිතා කර පෑසුම් කටයුතු කරන්නන් අදෝරක්ෂ කිරණ භාවිතා කර විවිධ කාර්යයන් කරන්නන් මේ ආදී කට්ටිය දීර්ඝ කාලීනව බලපෑ හැකි දරුණු රෝග තත්ත්වයට ලක් වෙන්න පුළුවන්. හරි එහෙනම් දැන් මේ කියන්නේ මොනවද? විවිධ දැන් අපි ඔය විවිධ කාර්මික වැඩ කරනවා. හරිද? එක්ස්රේ යන්ත්‍ර ක්‍රියාකරුවෝ වෙන්න පුළුවන්, විකිරණශීලී මූලද්‍රව්‍ය ආශ්‍රයෙන් පරීක්ෂණ කරන කට්ටිය තැන වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ පෑසුම් නැත්නම් විවිධ කිරණ වර්ග භාවිත කරන උපකරණ පාවිච්චි කරන කට්ටිය වෙන්න පුළුවන්. මේ කට්ටියන්ගේ හරි අපි දන්නේ නැහැ මොනවද සිදුවෙන සිදුවීම කියලා. මොකද අපේ ඇහැටවත් පේන දේවල් නෙමෙයි සමහර වෙලාවල් වලට සිද්ධ වෙන්නේ. එතකොට කාලයක් තිස්සේ මෙයාලා මෙහෙම වැඩ කරගෙන ඉන්නකොට උවදුරු මේ තැන්වල වැඩ කරනවා කියන එකම උවදුරක්. අපි නොදැනුවත්වම අපි දන්නේම නැතුව අපගේ ශරීරයේ විවිධ රෝගී තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. ඒවා අපිට පේන්නේවත් නැති කතන්දර. දැන් අපි දන්නවා එක්ස්රේ වගේ ඒවා වැඩිපුර එහෙම සමහරට ඒවා විකිරණශීලී කිරණ ශරීරගත වෙලා පිළිකා වගේ රෝග වලින් තමයි මෙයා අවසන් වෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ තත්ත්ව ඒ වගේ තැනක වැඩ කරනවා කියන එකම තමයි මේ උවදුර රසායනික උවදුර. හරි? මේ නිසා එම කාර්යයට යොදා ගන්නා උපකරණ යන්ත්‍ර වලින් හානිකර කිරණ තරංග වර්ග කාන්දු නොවනසේ මේ නිෂ්පාදනය කළ යුතු වන අතර භාවිත කරන පුද්ගලයන් දැඩි ආරක්ෂිත ඇඳුම් පැළඳුම් සපයා ඒවා භාවිත කිරීමට යොමු කළ යුතුය. එතකොට මේ ඔයාලා දැකලත් ඇති සමහර විට ඔය එක්ස්රේ හෝ විවිධ කිරණ වර්ග භාවිතා කරන ඒ උපකරණ ක්‍රියාත්මක වන ස්ථානවල වැඩ කරන සේවක මහත්මීන් එයාලට සුවිශේෂී වෙච්ච ආරක්ෂිත ඇඳුම් පන්න වලින් සැරසිලා තමයි ඒ කටයුතු වල නිරත වෙන්නේ. ඒ උවදුරු වළක්වා ගන්න එයාලා ගත්ත ක්‍රියාමාර්ගයක් විදියට. එසේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට නීති රීතිද ඉදිරිපත් කර ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී ඇත. මේක කොච්චර කිව්වත් මේ රසායනික උවදුරු කියන එක අපිට මිනිහා සමහරට ඇහැට නොපෙනෙන හින්දා ඒක වැඩි ගණන් නොගෙන තියෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් වෙලාවට මේවා නීති රීති පනවලා මේක දැඩිව ක්‍රියාත්මක කරන අවස්ථා ගොඩක් තියෙනවා. රසායනික උවදුරු ක්‍රියාත්මක වේ. නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් කර ගැනීම සඳහා අදාළ කාර්යයන් සඳහා දැනුම හා පුහුණු ඇති පුද්ගලයින් සේවය සඳහා බඳවාගෙන තිබුණ සමහර ආධුනිකයින්ද සේවයට බඳවා ගැනීමේ හැකියාවක් ඇත. මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියන් කරගෙන යනකොට සාමාන්‍යයෙන් දැනුම තේරුම තියෙන පුද්ගලයෝම තමයි ගොඩක් වෙලාවට මේ රසායනික උවදුරු සහිත රස්සාවලට තෝරගන්නේ. අත්දැකීම් තියෙන කට්ටිය. එහෙම නැති අයද සමහර වෙලාවට ඇතුළට එන්න පුළුවන්. එහෙම කෙනෙක් වුණොත් වෙන්න පුළුවන් උවදුරු අවස්ථාව අනතුරු බවට පත් වීම ගොඩක් වැඩි වෙනවා. ඊළඟට තියෙනවා ශ්‍රම ක්ෂමතා උවදුරු. ශ්‍රම ක්ෂමතාවයක් කියලා කියන්නේ දුර්වල කිරීමට බලපාන හේතු නිසා ඇතිවිය හැකි අනතුරු. ශ්‍රම ක්ෂමතා. ශ්‍රම ක්ෂමතා කියලා කියන උවදුරු කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. මම ඔයාලට පටන් ගන්නකොටත් කිව්වා සමහර උවදුරු තියෙනවා. බර උසුලනවා. හැබැයි ප්‍රමාණය ඉක්මවා ඉසුලුවොත් එහෙම ආයක ශ්‍රම ක්ෂමතාව උදුවා. දැන් අපි වැඩ කරගෙන යනවා. වැඩ කරගෙන යනකොට අපි අඳුරේ ඉගෙන ගන්න යනවා. අඳුරේ ඉගෙන ගන්න බෑ. අපිට ප්‍රමාණවත් ආලෝකයක් තියෙනවා. ඒක ශ්‍රම ක්ෂමතාව උදුවා. ඒ වගේම අපිට ප්‍රමාණවත් වාතාශ්‍රයක් තියෙන්න ඕනේ. හුලඟක් හොඳට. වාතාශ්‍රය නැති තැනක මුළු ගැන්විලා අපි ඉගෙන ගන්න හරි වැඩ කරන්න හරි යනවා. ඒක හරි අමාරුයි. ඒවා ශ්‍රම ක්ෂමතාව උදුවා. එහෙම නැත්නම් අපිට ප්‍රමාණවත් ඉඩක් නැහැ ඉගෙන ගන්න හරි වෙන වැඩක් කරන්න හරි මං කියන්නේ කර්මාන්තශාලාවක නම් ඒ අදාළ ජොබ් එක කරන්න හරි එහෙනම් ඒවා ශ්‍රම ක්ෂමතා අවුදුරු විදිහට තමයි අපි සලකන්නේ. එතකොට ශ්‍රම ක්ෂමතා අවුදුරු කියලා දැනගන්න. අවසානයේ කියනවා මනෝවිද්‍යාත්මක අවුදුරු කියලා. මනෝවිද්‍යාත්මක අවුදුරු කියලා කියන්නේ මෙන්න මේ වගේ සරල උදාහරණයක් විදිහට ගත්තොත් අපි වැඩ කරන තැන අපේ අයිතිකරුවන් සේව්‍ය අපිට බයිනවා. එතකොට අපි මෙන්ටලි වැටෙනවා. ඊළඟ වැඩේ කරන්න බෑ. ඒක මනෝවිද්‍යාත්මක අවුදුරක්. අපි උදාහරණයක් විදිහට තව මම සරලම එදිනදා ජීවිතයක ගත්තොත් එහෙම අපි සමහර විට බයිසිකලයක් හරි මොකක් හරි
පදිනකොට අපි වලක වැටලා අපිට අනතුරක් තියෙනවා. අනිත් දවසේ තේ ස්ථානයේ යනකොට අපිට වලක වැටේද කියලා පොඩි බයක් ඇති වෙනවා. ඒක මනෝවිද්‍යාත්මක උදුරක්. හරිද? එහෙම නැත්නම් අපි තවත් මෙහෙම කිව්වොත් එහෙම වාහනයක් එලවන පුජ්‍යලයක් හැප්පිලා වැටලා මැරෙනවා. අපි මේ වාහනේ ඊළඟ දවසේ අතර ගන්න බැරුව යනවා අපිට අර පුජ්‍යලයා ආපහු හැප්පිලා මැරෙයිද කියලා අපි ඔළුවට අවුලක් වෙනවා. මෙන්න මේ වගේ දේවල් අපි කියනවා මනෝවිද්‍යාත්මක උදුරු කියලා. එහෙනම් ওই විදිහට අපිට උදුරු වර්ග කරලා දක්වන්න පුළුවන්. හරිද? එතකොට උදුරු ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද ඔයාලට? උදුරු වර්ගීකරණය සහ ඒවයි උදාහරණ සම්බන්ධව.